ආයුබෝවන් සුබ දවසක්. අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ රසායනික ගණනය කිරීම වල ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටස්. අපි තුන්වෙනි ප්‍රශ්නෙ වෙනකන් සාකච්ඡා කරා කලින් වීඩියෝ එකේ. අද තියෙන්නේ හතරවෙනි ගැටලුව. ඒකේ A කොටස 4A. මේ කියනවා මෙහෙම CrO3 ඝනය රත් කළ විට වියෝජනය වී ඵල ලෙස Cr2O3 ඝනය සහ O2 ගෑස් පමණක් ලබා දෙයි. Cr2O3 මිශ්‍රව ඇති CrO3 නියතියකින්. ඒ කියන්නේ මෙහෙම නියතියක් තියෙනවා. මේකේ තියෙනවා Cr2O3 තියෙනවා. Cr2O3 ඝනය තියෙනවා. ඒ වගේම CrO3 තියෙනවා. CrO3 ඝනය තියෙනවා. එතකොට මේ දෙකේම එකතුව අපිට දෙනවා 0.4 ග්‍රෑම්. ඔහොම තියෙනවා. එතකොට අපිට ගානේ මුලම කියනවා CrO3 ඝනය රත් කරාම වියෝජනය වෙලා Cr2O3 ඝනය සහ O2 පමණක් ලබා දෙයි කියලා. එතකොට මෙතන තියෙන මේ CrO3 රත් කළොත් පත් වෙනවා Cr2O3 සහ ඝනය සහ O2 වායුව බවට. අපි තුලිත කරොත් මෙතන දෙකක් හින්දා මෙතන දෙකක් දාන්න පුළුවන්. එතකොට ඔක්සිජන් 6යි. එතකොට 6යි කියන්නේ මෙතන 3යි හින්දා 3 බෙදීම 2 වුණොත් අපිට ඔක්සිජන් 6යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන 3 බෙදීම 2යි කියන්නේ 3 වරක් 2 6යි 6 දෙකෙන් බෙදුවම 3යි 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 6යි මෙතන 3 වරක් 2 6යි තුලිතයි. දැන් අපිට කියනවා මෙන්න මේ මිශ්‍රණය රත් කළාම දැන් CrO3 තමයි Cr2O3 බවට පත් වෙන්නේ. දැන් මේකේ තව තිබුණානේ Cr2O3. එතකොට එයා වෙනස් වෙන්නේ නැහැ. එයා රත් කරා කියලා එයා ඒ තිබුණු Cr2O3 විදිහටම තියෙනවා. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මේ CrO3 වලින් තමයි Cr2O3 ලැබෙන්නේ. ආරම්භයේදී තිබුණු Cr2O3 විදිහටම ලැබෙනවා. එතකොට මේකේ මෙතන ස්කන්ධය 0.4ක් වගේම අපිට කියනවා මෙන්න මේ ස්කන්ධය. මෙන්න මේ ස්කන්ධය 0.318 ග්‍රෑම්. හරි. දැන් අපෙන් අහන්නේ අන්තිමට නියතියේ CrO3 ස්කන්ධ ප්‍රතිශතය. මෙන්න මෙයාගේ ස්කන්ධය හොයාගත්තා නම් ඒ ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරා නම් මෙයාගේ ස්කන්ධ ප්‍රතිශතය එනවා. ඒතර මෙයාගේ ස්කන්ධය හොයාගන්න පුළුවන් අපිට මේකේ දීපු මෙන්න මේ தත්ත්වය පාවිච්චි කරලා. දැන් බලන්න ප්‍රතික්‍රියක ප්‍රතිදෙවිච්ච ස්කන්ධයට වඩා ප්‍රතිඵලවල ස්කන්ධය අඩුයි. ඒ වෙනස තියෙන්න ඕන මෙතන. පිට වෙච්ච ඔක්සිජන් ස්කන්ධය. ඒතර පිට වෙච්ච ඔක්සිජන් ස්කන්ධය හොයාගන්න පුළුවන් 0.4න් 0.0184ක් අඩු කරාම. එතකොට පිළිතුර එනවා 0.0814 ග්‍රෑම්. මේකෙන් මේක අඩු කරා. මෙතන තියෙන 4000න් 3184ක් අඩු කරාම හරි 816යි. ඒ විදිහට 0.0816ක් එනවා ග්‍රෑම්. දැන් ඔතනින් පුළුවන් අපිට ගාන කෙලවර දක්වාම හදන්න. අපි දන්නවා මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා මෙතන තියෙන ඔක්සිජන් මවුල ගාන හොයාගන්න පුළුවන් මේක 32න් බෙදුවොත්. 32න් බෙදලා ඔක්සිජන් මවුල ගාන හොයාගන්න පුළුවන්. ඔක්සිජන් මවුල ගාන හොයාගත්තාම ඔක්සිජන් මවුල 1.5ට මෙතන 2යි අනුපාතය. 3 බෙදීම 2යි කියන්නේ 1.5යි. එතකොට මෙතන තියෙන 1.5ට 2යි අනුපාතය. මේ තියෙන මවුල ගන්න 1.5න් බෙදලා 2න් වැඩි කරාම එනවා CrO3 මවුල ගන්න. එතකොට CrO3 මවුල ගන්න වැඩි කරනවා CrO3 වල මෞලික ස්කන්ධයෙන්. එතකොට එනවා CrO3 ස්කන්ධය. ඒ ස්කන්ධය බෙදනවා මුළු ස්කන්ධය 0.4න්. ඒක වැඩි කරනවා 100න්. දැන් තියෙන සුළු කිරීම පමණයි. ඒක සුළු කරනවා පිළිතුරේ 85ක් කියලා. ඔය විදිහට ගාන අපිට අවසානයේ දක්වා හදන්න පුළුවන් සුළු කරලා. right. අපි බලමු ඒකේ දෙවෙනි කොටස.
මේක කියනවා භාෂ්මික මාධ්‍යයේදී Cr2O3 CrO4 2- බවට පරිවර්තනය වීමට අදාළ අයනික අර්ධ ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න. Cr2O3 භාෂ්මික මාධ්‍යයේදී පත් වෙනවා කියන්නේ CrO4 2- බවට. CrO4 2-. එතකොට මෙතන Cr දෙකක් හින්දා මේකක් දෙකක් වෙන්න ඕන. මෙතන ඔක්සිකරණාංකය අපිට පේනවා Cr2 2x ඍණ 6 සමානයි 0යි 2x සමානයි ධන 6යි x සමානයි ධන 3යි. එකක ධන 3යි Cr දෙකක් තියෙනවා කියන්නේ ධන 3 ඒවා දෙකක් සම්පූර්ණ ඔක්සිකරණාංකය ධන 6යි. මෙතන CrO4 2- ක්‍රෝමේට් වල අපි දන්නවා එකක ධන 6යි දෙකක් තියෙනවා. එතකොට ධන 6 ඒවා දෙකක් ධන 12යි. ධන 12යි. දැන් සම්පූර්ණ ඔක්සිකරණාංක වෙනස් වීම ධන 6 ධන 12 දක්වා. නම් මෙතනින් ඉලෙක්ට්‍රෝන 6ක් ඉවත් වීම හෝ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 6ක් එකතු කිරීම විදිහට අපිට ඔක නිරූපණය කරන්න පුළුවන්. දැන් බලන්න ඍණාරෝපණ කීයක් තියෙනවද කියලා. මෙතන 6යි ඉලෙක්ට්‍රෝන 6න් ඍණ 6යි. දෙවරක් දෙක 4යි ඍණ 10ක් තියෙනවා. භාෂ්මික මාධ්‍යයෙන්ද මම මෙතෙන්ට 10යි OH ඍණ එකතු කරනවා. 10යි OH ඍණ එකතු කරා. ඒතර 10යි OH ඍණ එකතු කරාම හයිඩ්‍රජන් 10ක් තියෙන හින්දා මේ පැත්තට මම දානවා 5යි H2O. 5යි H2O. දැන් බලන්න ඔක්සිජන් 5යි 4 2 8යි 13ක් එහා පැත්තේ තියෙනවා. මෙතන 3යි මෙතන 10යි 13ක් තියෙනවා. ඔය විදිහට අපිට එහෙනම් ඒකේ භාෂ්මික මාධ්‍යයේදී අර්ධ ප්‍රතික්‍රියාව ලියාගෙන තුලිත කරන්න පුළුවන්. හරි. අපි බලමු ගැටලු අංක 5. ඒකේ කියනවා Y අණු සෝඩියම්, සල්ෆර්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් අඩංගු සජල ලවණයකින්. සජල ලවණය කියන්නේ ජලය තියෙනවා කියන එක. එතකොට මේකේ කියනවා එහි ස්කන්ධයේ අණුව 18.5ක් සෝඩියම්. ස්කන්ධ අනුපාතය දෙනවා. සෝඩියම් තියෙනවලු 18.5ක්. ඊළඟට සල්ෆර් තියෙනවලු 25.8ක්. සල්ෆර් තියෙනවා 25.8ක්. ඒ වගේම 104ක් තියෙනවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් තියෙනවා 4.0ක්. තව ඔක්සිජන් තියෙනවා මේක දැන් අපි දන්නවා මේ සම්පූර්ණ එකතුව 100ක් වෙන්න ඕන. එතකොට මේ තුනේ එකතු කරලා 100න් මේ තුනේ එකතු අඩු කරාම ඔක්සිජන් අපිට ප්‍රතිශතය ගන්න පුළුවන්. එතකොට මෙතන 18යි 25යි 43යි 47යි 47.8යි 48.3ක්. ඒ කියන්නේ 51.7ක් ඔක්සිජන්. 51.7ක් ඔක්සිජන්. දැන් අපිට පුළුවන් මේකෙන් මවුල අනුපාතය හොයාගන්න මෞලික ස්කන්ධ වලින් බෙදලා. මේක බෙදනවා 23න්, මේක බෙදනවා 32න්, හයිඩ්‍රජන් බෙදනවා 1න්, මේක බෙදනවා 16න්. ඔහොම බෙදුවහම අපිට දැන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. මෙතන එන ගාන 23න් බෙදුවහම එන්නේ 0.0 ගානක්, මෙතන එන්නේ 0.0 ගානක්, මෙතන එන්නේ 4ක්, මෙතන එනවා 3.0 ගානක්. ඊට පස්සේ කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න. කුඩාම සංඛ්‍යාවෙන් බෙදුවහම අනුපාතය එනවා 1ට 1ට 5ට 4යි කියලා. මේක සුළු කරගන්න තියෙන මෙතන 18.5 23න් බෙදුවහම 0.0 ගානක් එන්නේ. මෙතනත් එන්නේ 0.0 ගානක්. මේ දෙක ආසන්නව සමානයි. එතකොට මෙතන එන්නේ 4යි, මෙතන එන්නේ 3.0 ගානයි. ඊට පස්සේ මේ 0.8යි ගානෙන් බෙදුවහම කුඩාමකින් ඔක්කොම බෙදුවහම මේ විදිහට එනවා 4.8න් බෙදුවම 5යිනේ. ඒ වගේ හැම එකම මේ විදිහට පූර්ණ සංඛ්‍යා විදිහට එනවා. එතකොට එහෙනම් අපිට මේකේ අනුභවික සූත්‍රය ගන්න පුළුවන් Na S Na1යි S1යි එතකොට H5යි O4යි. ඔය විදිහට අනුභවික සූත්‍රය ගන්න පුළුවන්. ඒතර නිවැරදිව සුළු කරලා ඔයගොල්ලෝ අගයන් දාලා මේ පිළිතුර ගන්න. හරි. ඊට පස්සේ අපිට කියනවා මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය 248 නම් මේකේ අණුක සූත්‍රය අපෝහණය කරන්න. ඒතර අපි දන්නවා ආනුභවික සූත්‍රයේ වාරයක් n කියන එක තමයි සමාන වෙන්නේ අණුක සූත්‍රයට. දැන් ආනුභවික සූත්‍රය මේකේ තියෙනවා Na
S H5 O4යි. මේක වාරයක් n සමානයි අපිට දෙනවා මේකේ 248යි. 248යි. එතකොට මෙතන 23යි 32යි 32යි 35යි 35යි 55යි 60යි මෙතන 64යි 124යි. එන 124 වැඩි කිරීම n සමාන වෙනවා 248ට. n සමාන වෙනවා මේක බෙදුවාම 2යි. n සමානයි 2යි. එහෙනම් මේකේ අනුක සූත්‍රය අපිට ගන්න පුළුවන් NA 2යි S 2යි H 10යි O 8යි. ඔක තමයි මේකේ අපිට එන අනුක සූත්‍රය. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස y ලවණයේ ඇනායනයේ ව්‍යුහය. එතකොට මේකේ S 2යි මෙතන සජලණය නම් ජලාණු 5ක් ගන්න පුළුවන්. H2O3 2- කියලා ගන්න පුළුවන්. H2O3 2- තමයි අපි අඳින්න ඕන. අපි දන්නවා H2O3 2- මේ විදිහට තියෙනවා. තයෝසල්ෆේට් අයනේ. එතකොට මේකේ තියෙන Na2S2O3 5H2O කියලා. එතකොට මේකේ භාවිතා කරන සාමාන්‍ය නම හයිපෝ සෝඩියම් තයෝසල්ෆේට්. ඒක එතකොට එයාගේ ප්‍රයෝජන අහනවා දිලීරනාශක විදිහට ඡායාරූප ශිල්පය සඳහා අයඩෝමිතික අනුමාපන විදිහට එහෙම ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන්නේ Na2S2O3 5H2O සජලණය වෙලා තියෙන්නේ ওই විදිහට. හරි. අපි බලමු ඊළඟට අපිට තියෙන්නේ ප්‍රශ්නාංකය 6. ප්‍රශ්නාංක 6. එක කියනවා මෙහෙම magnetite Fe3O4 magnetite Fe3O4 magnetite Fe3O4 යනු යකඩවල මිශ්‍ර ඔක්සයිඩයකි. මෙම කණිජයේ සංඝටක ඔක්සයිඩ වල සූත්‍ර ලියන්න. අපි දන්නවා මේක Fe3O4 කිව්වහම තියෙන්නේ Fe වල අපි දන්නවා Fe ධන 2යි Fe ධන 3යි තමයි යාගේ තියෙන්න පුළුවන් කැටායන දෙක. ඒත් Fe3O4 කියලා Fe ධන 4ක් තියෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ FeO Fe2O3. ඔය දෙක එකතු කරලා තමයි මේ Fe1යි මේ Fe2යි තමයි Fe3 විදියට ලියන්නේ. මේ O1යි මේ O3යි තමයි O4 විදියට තියෙන්නේ. එහෙනම් මැග්නටයිට් වල තියෙන කණිජයේ සංඝටක ඔක්සයිඩ FeO Fe2O3 ඒ විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙයාගේ Fe ධන 2ක් තියෙනවා Fe ධන 3ක් තියෙනවා. මෙයා තියෙනවා මෙතන Fe ධන 2 Fe ධන 3 තියෙනවා මෙතන. හරි. ඊට පස්සේ කියන මිශ්‍රණයක Fe2O3 සහ Fe3O4 අඩංගු වේ. දැන් මිශ්‍රණයක් තියෙනවලු. මේ මිශ්‍රණයේ තියෙනවලු Fe2O3. ඒ කියන්නේ කෙලින්ම ෆෙරික් ඔක්සයිඩ්. ඊළඟට තියෙනවලු Fe3O4. Fe3O4 කියන්නේ ඕක ඇතුලේ තියෙන්නේ මේකනේ. FeO කියන ධන 2 එකයි Fe2O3 කියන ධන 3 එකයි. ඔය දෙක තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා මේ වගේ මිශ්‍රණයක ග්‍රෑම් 5.52ක්. මේක ග්‍රෑම් 5.52ක් ගත්තලු. 5.2ක් අරගෙන නියදියක් තනුක සල්ෆියුරික් අම්ලයේ ද්‍රාවණය කරලා. මේකට දානවා තනුක H2SO4. තනුක H2SO4. දාලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කිරීම සඳහා 0.1 මවුල ඝන ඩෙසිමීටරයට KMnO4 20ක් අවශ්‍ය වුණා. ඊට පස්සේ මේකට 0.1 මවුල ඝන ඩෙසිමීටරයට KMnO4 දැම්මහම KMnO4 ඕන වුණාලු ඝන සෙන්ටිමීටර 20ක්. ඝන සෙන්ටිමීටර 20ක්. මිශ්‍රණයේ Fe2O3 Fe3O4 මවුල අනුපාතය. දැන් මෙච්චර අපි තේරුම් ගන්න ඕනේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. ආම්ලික මාධ්‍යයකදී පර්මැංගනේට් දැම්ම කියන්නේ අනිවාර්යයෙන් මේක ඔක්සිහරණය වෙන්නේ. ඒත් එතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අපිට පුරුදුයි. MnO4
8යි H ධන 5යි ඉලෙක්ට්‍රෝන Mn ධන 2 ධන 4යි H2O. ඔක අංක 1. ඔක තමයි මෙයාගේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මෙතන ආම්ලික මාධ්‍ය දැම්මහම මේක තුල තියෙන Fe ධන 3. ඒකට ඒක ගැලවිලා Fe ධන 3 එනවා. ෆෙරික් අයන. මෙතන තියෙනවා Fe ධන 2යි Fe ධන 3යි. එතනින් Fe ධන 2 එනවා ගැලවිලා Fe ධන 3 එනවා. එතකොට මෙතනින් මෙයා ඔක්සිහරණය වෙනවා නම් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මෙයාට විතරයි. මොකද මෙයා විතරයි ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. එහෙනම් මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව Fe ධන 2 ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා Fe ධන 3 වෙනවා. ඕක අංක 2. එහෙනම් මේ දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියනකොට අපිට පුළුවන් පළවෙනි සමීකරණය ධන ඉලෙක්ට්‍රෝන 5යි මෙතන 5ක් වෙන්න දෙවෙනි සමීකරණය වැඩි කරනවා 5න්. එතකොට අපිට එනවා permanganate MnO4- ධන 5යි Fe ධන 2. ඔය විදිහට අපිට ප්‍රතික්‍රියාව ඉදිරියට ලියාගෙන යන්න පුළුවන්. දැන් අපිට permanganate සාන්ද්‍රණයයි පරිමාවයි දෙන හින්දා මෙතනින් මවුල ගාන ගන්න පුළුවන්. මෙතන තියෙන මවුල ගාන වෙන්නේ 0.1 බෙදීම 1000 වැඩි කිරීම 20. ඔක තමයි permanganate මවුල ගාන. ඒතර ඒ වගේ 5 ගුණයක් තමයි Fe ධන 2 මවුල ගාන. ඒකට 1:5 අනුපාතයෙන් හින්දා මෙතන තියෙන මවුල ගාන වෙන්නේ 0.1 බෙදීම 1000 වැඩි කිරීම 20 වැඩි කිරීම 5. ඒතර වැඩි කිරීම 5 කියන්නේ උතන 100යි 11000ට කැපෙනවා 10.01යි මවුල. එහෙනම් කෙලින් වෙනවා මෙතන තියෙන Fe ධන 2 මවුල ගාන 0.01යි. එහෙනම් මේ සංයෝගයේ මෙතන තියෙන මවුල ගාන එනවා 0.01යි. එහෙනම් මේ සංයෝගයේ මවුල තියෙන්නේ ඒ ප්‍රමාණයමයි. මොකද සංයෝගයේ මවුල එකක FeO මවුල 1යි. සංයෝගයේ මවුල එකක Fe ධන 2 මවුල 1යි. එහෙනම් මෙතනින් Fe ධන 2 මවුල ගාන හොයාගත්තම මේ Fe ධන 2 මවුල ගාන මෙතන තියෙනවා. දැන් සංයෝගයේ මවුල ගාන Fe3O4 මවුල ගාන කෙලින් මේකෙන් හොයාගන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා මෙයාගේ මවුල ගාන හොයාගන්නවා. එතකොට මේගොල්ලෝගේ සම්පූර්ණ ස්කන්ධය අපි දන්නවා 5.52යි කියලා. මෙයාගේ මවුල ගාන හොයාගෙන මෙයාගේ මවුල ගාන මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙයාගේ ස්කන්ධය ගත්තාම සම්පූර්ණ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරලා මේ ස්කන්ධය ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මෙයාගේ මවුල ගාන ගන්න පුළුවන්. එතකොට මෙයාගේ මවුල ගානයි මෙයාගේ මවුල ගාන අතර අනුපාතයනේ අහන්නේ. එහෙනම් උතනින් අපිට අවසාන සුළු කිරීම දක්වා යන්න පුළුවන්. හදලා බලන්න. එතකොට දෙකට එක අනුපාතයට එනවා Fe2O3 මවුල 0.02ට Fe3O4 මවුල 0.01 කියලා පිළිතුර එනවා. සුළු කරන්න විතරයි තියෙන්නේ. මෙතනින් මවුල ගාන ගත්තා. මෙතනින් මේ සංයෝගයේ මවුල ගාන හොයාගත්තා. ඒක මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙයාගේ ස්කන්ධය ගත්තා. සම්පූර්ණ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධය අඩු කරලා මෙයාගේ ස්කන්ධය ගත්තා. මෙයාගේ ස්කන්ධය මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මෙයාගේ මවුල ගාන ගත්තා. ඊට පස්සේ මවුල ගණන් දෙක අතර අනුපාතය ගත්තා. ඊට පස්සේ අහනවා දෙවෙනි කොටස තුන්වෙනි කොටස දෙකෙහි සඳහන් මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකකින් නිස්සාරණය කළ හැකි යකඩවල උපරිම ස්කන්ධය. එතකොට අපි Fe බලන්න එතන FeO කියන්නේ සම්පූර්ණ 56යි 16යි 62යි. එතන 56යි 16යි 72යි 72න් 56ක් Fe තියෙනවා. 72න් 56ක් තියෙනවා. එතකොට අනිත් Fe2O3. එතකොට මේ දෙකම එකතු වෙලානේ තියෙන්නේ. මෙතන Fe3O4 විදියට. එතකොට Fe3O4 වල සම්පූර්ණ මෞලික ස්කන්ධය අරගෙන එකකින් කොච්චර Fe තියෙනවද? ඒ වගේම Fe2O3 සම්පූර්ණ මෞලික ස්කන්ධයෙන් කොච්චර Fe තියෙනවද? අන්න ඒ අනුව අපිට බලන්න පුළුවන් කිලෝග්‍රෑම් එකකින් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා මවුල අනුපාතයක් කලින් හොයාගන්න හින්දා. ඒක සුළු කරාම 710යි ග්‍රෑම් කියලා එයි. ඒකේ අන්තිම ගාන ගැටළු අංක 7 ගැටළු අංක 7 ඒකේ තියෙනවා මෙහෙම මිශ්‍ර ලෝහයක මැග්නීසියම් සහ ඇලුමිනියම් මූලද්‍රව්‍ය අඩංගු වේ. එම මිශ්‍ර ලෝහයේ ස්කන්ධය 0.396 ග්‍රෑම්. මිශ්‍ර ලෝහයක් තියනවලු. මේකේ මැග්නීසියම් තියනවලු, ඒ වගේම ඇලුමිනියම් තියනවලු. මැග්නීසියම් සහ ඇලුමිනියම්. ඒකේ
ස්කන්ධය දෙනවා 0.396 ග්‍රෑම්. 396 ග්‍රෑම්. සම්පූර්ණයෙන්ම ද්‍රවණය කිරීමට 3.6 මවුල ඝන ඩෙසිමීටරයට HCl 10ක් ඕන වුණාලු. මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න 3.6 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන HCl ඝන සෙන්ටිමීටර 10ක් ඕන වුණාලු. ඝන සෙන්ටිමීටර 10ක් ඕන වුණාලු. දැන් අපිට කියන මිශ්‍ර ලෝහයේ මැග්නීසියම් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. ඒතර මිශ්‍ර ලෝහයේ සම්පූර්ණ ස්කන්ධය දන්නවනම් මැග්නීසියම් ස්කන්ධය හොයාගත්තා නම් හරි. දැන් මැග්නීසියම් ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරා නම් මැග්නීසියම් ස්කන්ධ ප්‍රතිශතය එනවා. ඉස්සර වෙලාව අපි බලන්න ඕනේ මෙතන මොකද්ද සිද්ධ වෙන ප්‍රතික්‍රියාව කියලා. මැග්නීසියම් කියන්නේ ලෝහයක්, ඇලුමිනියම් කියන්නේ උභයගුණී ලෝහයක්. මේ දෙකම HCl එක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරොත් HCl එක MgCl2 ලවණයයි හයිඩ්‍රජන් වායුවයි ලැබෙනවා. එකට දෙක අනුපාතයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඇලුමිනියම් එක්ක HCl. ඇලුමිනියම් එක්ක HCl. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ධන H2. එතකොට මෙතන Cl 3ක් හින්දා අපි 3ක් දැම්මොත් ඇලුමිනියම් එකයි HCl 3 බෙදීම 2යි. හයිඩ්‍රජන් 3යි 3 වරක් 1 6යි 6 දෙකෙන් බෙදුවාම 3යි. ඔන්න ඔක දෙකෙන් වැඩි කරලා අපිට පූර්ණ සංඛ්‍යාන විදිහට ලියන්න පුළුවන්. මෙතන 3 දානවා දෙකෙන් වැඩි කරලා. එතකොට මේකත් දෙකෙන් වැඩි වෙනවා. එතකොට මෙතන 6ක් වෙනවා. එතකොට මේක දෙකෙන් වැඩි වුණාම 2යි මෙතන 2යි. එහෙම දාන්නත් පුළුවන්. අර විදිහට දාන්නත් පුළුවන්. දැන් අපෙන් ඕක තමයි අපිට ගන්න පුළුවන්. තව අපිට මෙතන මෙයාගේ මැග්නීසියම් තියෙන මවුල ගාන අපි හිතුවොත් x කියලා. මැග්නීසියම් තියෙන මවුල ගාන මේකේ x කියලා හිතුවොත් x මවුල නම් තියෙන්නේ. ඇලුමිනියම් තියෙන්නේ y මවුල කියලා හිතුවොත්. මැග්නීසියම් x මවුල තිබුණා නම් ඒ වෙනුවෙන් HCl වැය වෙනවා 2x. ඒ වගේම ඇලුමිනියම් y මවුල තිබුණා නම් 1ට 3යි. 2ට 6යි කියන්නේ 1ට 3යි. ඒ වෙනුවෙන් වැය වෙනවා 3y. ඔය වැය වෙන සම්පූර්ණ HCl මවුල ගාන තමයි මෙතන තියෙන්නේ. 3.6 බෙදීම 1000 වැඩි කිරීම 10. ඔය මවුල ගාන සමාන වෙන්න ඕන 2x ධන 3y. 3y. ඔක අංක 1 කියලා ගන්න. අංක 1 කියලා ගන්න. මෙතනින් ගන්න පුළුවන් මැග්නීසියම් වල මවුල ගණන මැග්නීසියම් වල මෞලික ස්කන්ධයෙන් වැඩි කරනවා. මවුල ගාන සමානයි ස්කන්ධයේ විදිය මෞලික ස්කන්ධය කියන සමීකරණයට අනුව. මෙයාගේ මවුල ගණන වැඩි කරොත් මෞලික ස්කන්ධයෙන් සමාන වෙනවනේ ස්කන්ධයට. එතකොට මේකේ මවුල ගණන x නම් ඒක වැඩි කරනවා මෙයාගේ මෞලික ස්කන්ධය 24න්. ඒකට එකතු කරනවා ඇලුමිනියම් වල මවුල ගණන y නම් y වැඩි කරනවා ඇලුමිනියම් වල මෞලික ස්කන්ධය 27න්. අන්න ඒක සමාන වෙනවා සම්පූර්ණ ස්කන්ධය 0.3යි 9යි 6ට. ඒක අංක 2. අංක 2. දැන් ඔයාලට තියෙන්නේ ඔය සමීකරණ දෙක විසඳලා අවසාන සුළු කිරීම දක්වා නිවැරදිව සුළු කරගෙන යන එක. එතකොට උතන මැග්නීසියම් වලට අන්තිමට ප්‍රතිශතය එනවා මැග්නීසියම් ස්කන්ධය එනවා 0.288ක් සම්පූර්ණ ස්කන්ධය 0.396යි. එකෙන් බෙදලා 100න් වැඩි කරාම පිළිතුර එනවා 72.7ක්. හරියට සුළු කරගෙන බලන්න මිශ්‍රණයේ මැග්නීසියම් ප්‍රතිශතය එනවා 72.7ක්. මොකද මේ වගේ ගැටලු මම මේ කියන ක්‍රමයටම හදන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට වෙනස් ක්‍රම වලට හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එකත් එක්ක බැලුවම පැහැදිලි කරගන්න පුළුවන් විකල්ප ක්‍රම තියෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට මෙයා මැග්නීසියම් ස්කන්ධය x කියලා අරගත්තොත් මවුල ගාන වෙන්නේ x බෙදීම 24. ඒ විදිහට ඔයාලට කැමති ක්‍රමයකට ගන්න. එතකොට මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්. සුළු කිරීම අපහසු නම් වෙනත් ක්‍රමයකට යන්න. දැන් මේකේ ටියුට් එකේ මේ රචනා ප්‍රශ්නවල විභාගයේ අවුරුද්දක් තියෙන හින්දා ව්‍යුහගත සහ රචනා ප්‍රශ්නවල හැම ප්‍රශ්නයකම විභාගයේ අවුරුද්දක් තියෙන හින්දා ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එකකුත් එක්ක බැලුවොත් මේවා අවසාන පිළිතුර දක්වා උදව්වක් ගන්නත් පුළුවන් විකල්ප ක්‍රම ගැන අවශ්‍ය නම් බලන්නත් පුළුවන්. එහෙනම් අපි රසායනික ගණනය කිරීම සම්පූර්ණයෙන්ම මෙතනින්
ආවරණය කරලා ඉවරයි විභාග ප්‍රශ්න ටික.